යේසුස් මේ මත බලවත් මන්ත්‍රියාණන් ඔබ දුර්මාවේ ගලවා රැක දෙයි සෑම පාපයෙන් පුදුමයි මමිදුන් පාරු ස්තුති වේ පුදුමයි යේසුස් මේ මත බලවත් මන්ත්‍රියාණන් ඔබ දුර්මාවේ ගලවා රැක දෙයි සෑම පාපයෙන් පුදුමයි මමිදුන් පාරු ස්තුති වේ ශාන්සා වේවා හalleluya hallelujah සුදු වේවා ස්වාමීන් වහන්සේ සෑම දවසකම යහපත් අදවසේ දෙවියන් වහන්සේ යහපත් හalleluya දෙවියන් වහන්සේ යහපත් අපේ ජීවිතවල ස්වාමීන් වහන්සේ යහපත් අපි දෙවියන් වහන්සේගේ වචනය අසන්න යනවා මේ සැන්දෑව ඔබ ඊටාම හැම කෙනෙක්ම ඊටාම ආදරෙන් මේ සැන්දෑව පිළිගන්න ලබනවා දෙවියන්ට හalleluya මම විශ්වාස කරනවා ඔබ ප්‍රීතියෙන් ඇති කියලා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා දෙවියන් වහන්සේ ප්‍රේම කරන අයට සියල්ලම එකට යහපත පිණිස සිද්ධ වෙනවා කියලා බව අපි දනිමු පාවුතුමා කියන්නේ ඒකයි දෙවියන් වහන්සේ ප්‍රේම කරන එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවු ලැබූ සියල්ලම එකට යහපත පිණිස සිද්ධ වෙනවා those who have been called according to the purpose of the Lord all things works together for their goodness hallelujah hallelujah ප්‍රීතිය ඉන්නවන මොනවද තියෙන්න ඕනේ ඒ තමයි සිනහව නැති ප්‍රීතියක් අපිට නැහැ සෙනෙහවන්තය මේ සැන්දෑවේ මම ඔබට කතා කරන්න යන දේව වචනේ පණිවිඩය කියන්නේ අපේ ජීවිත අමාරුම අවස්ථාවවලදී අපි තීරණ ගන්න අවශ්‍යදී කොහොමද කියන එක තමයි ඔබට කතා කරන්න යන්නේ අපේ ජීවිතේ අමාරුම තැන්වලදී අපි තීරණ ගද්දී කොහොමද අපි තීරණ ගත යුතුයි සමහර අවස්ථාවවලදී දේ වචනේ කියනවා කාලේ නපුරු නිසා ප්‍රස්තාව අල්ල ගන්න කියලා ප්‍රස්තාව අල්ල ගන්න කියලා කියනවා ස්නේහවන්තය ඒ කියන්නේ තද කර ගන්න විවස්ථාව මේ දේ වචනය කාලේ නපුරුයි සමහර අවස්ථාවල අපේ ජීවිතවල අපිට තේරෙන්නේ නැහැ කොහොමද තීරණ ගන්න දැන් ජේසුස් වහන්සේ උන්වහන්සේට පරීක්ෂා 3ක් ආවා ඒ පරීක්ෂා 3 ඉතා වැදගත් උන්වහන්සේ හරියට ඒ පරීක්ෂාවල ගත්ත තීරණ නිසා උන්වහන්සේට පුළුවන් වුණා සියල්ල ජය ගන්න. යෝග අපේ ජීවිතේ ස්නේහවන්තය විවිධාකාර අවස්ථාවල් නේද? සමහරට මට හම්බෙලා තියෙනවා සමහර අය ඒගොල්ලන්ට තේරෙන්නේ මොනවද දැන් කරන්න ඕනේ පවුලේ තත්ත්වය නිසා. සමගි ස්වාම පුරුෂයාගේ වැරදි ජීවිතේ, සමහර භාර්යාවගේ වැරදි ජීවිතේ නිසා මොනවද කරන්න ඕනේ කියලා ඇයට තේරෙන්නේ නැහැ. හරිද? එතකොට සමහර අවස්ථාවවලදී සමහර වෙලාවට සභාවල් වල ගමන් කරද්දී එයාට සමහර වෙලාවට පාලකුරුන්ගේ හිත රිදීම වෙලා සභා පාර්ශවස්ලගෙන් එතකොට දැන් එයාට තේරෙන්නේ නැහැ දැන් මම මොනවද මේ සභාව තුළ මම කරන්නේ ඉතින් ඒ වගේ සමහර අවස්ථාවල් ලැබිලා තිබෙනවා ඒගොල්ලන් රට යන්න වෙලා තිබෙනවා එතකොට දැන් ලංකාවේ ජීවත් වෙනවා දැන් එකපාරටම යන්න වෙලා දැන් මොනවද මම කරන්නේ සමහර රෝගයක් වලදී සුවයක් නැහැ දැන් මම මොනවද කරන්නේ මේ වගේ ජීවිතේ ඊටාම අවස්ථාවන් එනවා ස්නේහවන්තය හරි අමාරු අවස්ථාවන් තීරණ ගන්න. එතකොට සමහර දේවල් බලපෑම් ඇති කරන සමහර ජීවිතවලට ඒ තීරණ වල ඒ නිසා අපි දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපි තීරණ ගන්න ඕනේ හරියට. ඒ ගත්තේ නැත්නම් අපේ ජීවිත වලට ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ස්නේහවන්තය අපි කොහොමද මේ තීරණ අපේ ජීවිත වලට හරියට ආයේ ඉදිරියට ගිහිල්ලා දුක් වෙන්න බැරි වෙන්න. හරිද? අපි කොහොමද තීරණ ගන්න කියන්නේ? දැන් අදටත් අපි සමහර අතීතයේ බලද්දී සමහර ගත තීරණ ගැන අපරාධේ මේ තීරණ මෙහෙම ගත්තේ නැත්තම් කියලා හිතෙන අවස්ථාවල් තිබෙනවා. නේ සමහර අවස්ථාවල් හම්බුණා අපි අවස්ථාවන් වලදී අපි ක්‍රියා කළේ නැහැ අපේ ප්‍රයෝජනවත් වෙන අන්දමට. නමුත් දෙවියන් වහන්සේ යහපත් සියල්ල අපේ යහපතට පෙරලනවා. හලෙලූයා. ඉතින් ස්නේහවන්තය ඔබගේ ජීවිතේ එහෙම සමහර දේවල් වලට ඔබට දුකක් ඇති වෙන්න පුළුවන්. එහෙම ඉදිරියේ යද්දී කිසිම එහෙම දුකක් ඇති වුණාට ප්‍රශ්නයක් නැහැ. නමුත් සමහර දේවල් නිසා
සමහර හරියට තීරණ ගත නැති නිසා ගොඩාක් ලොකු ප්‍රශ්න වලට ඇතුල් වෙලා තිබෙනවා. ඒ නිසා ඔබේ ජීවිතේ එවැනි අවස්ථාවක් පැමිණුණාම අමාරු තැනක් පැමිණුණාම කොහොමද හරියට තීරණය ගන්නෙ? යේසුස් වහන්සේ කිව්වා උන්වහන්සේව ගෝලියොත් එක්ක අන්තිම දේශනාව කළා යේසුස් වහන්සේ. මිනිසෙක් වෙලා ඉදී. ඊට උන්වහන්සේ කුරුසියේදී මිය ගියාට පස්සේ උන්වහන්සේ නැවත නැගිට්ටේ සෙනෙහවන්තය දිව්‍ය ස්වභාවයෙන්මයි. නිසා අපි තේරුම් ගන්නවා උන්වහන්සේ කිව්වා එක වටිනා දෙයක්. යෝහන් පොතේ 14:16 මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නේ මේ එවිට උන්වහන්සේ නුඹලා සමග සදාකාලම සිටින පිණිස වෙන සැනසෙලිකාරයෙකු දෙනසේක. යේසුස් වහන්සේ කොහොම පියාණන්ගෙන් ඉල්ලනවා එතකොට ඔබත් එක්ක සදාකාලයටම ඉන්න පිණිස සදාකාලයටම. ඒ කියන්නේ ඔබ තේරුම් ගන්න ඔබත් එක්ක ශුද්ධාත්ම වහන්සේ හැම වෙලෙම ඉන්නවා. මේ මොහොතේ විතරක් නෙමෙයි සදාකාලයටම කියන්නේ ඔබ දෙවියන් වහන්සේට යම් විරුද්ධ දෙයක් කළත් ශුද්ධාත්ම වහන්සේ ඉන්නවා. ඒක කියන්නේ ශුද්ධාත්ම වහන්සේට දුකටපත් කරන්න එපා කියලා. ඒ නිසා අපි පරිස්සම් වෙන්නට ඕනේ හැම වෙලෙම දෙවියන් වහන්සේට විරුද්ධ නොවන දේවල් කරන්න. මොකද ශුද්ධාත්ම වහන්සේ දුකටපත් වෙනවා. ශුද්ධාත්ම වහන්සේ දැන් භාර්යාවයි ස්වාම පුරුෂයා වෙනවා විවාහය දවසේ. එතකොට ඒ අය වෙන් වෙන්නේ නැහැ. මොනම හේතුවකටත් බයිබලයට අනුව දේවවචනයට අනුව බයිබලයේ කියන ස්වල්ප කාලයකට යාචාව පිණිස වෙන් වුණා මිස ආය පරීක්ෂාවක් නොවන පිණිස ඉක්මනට එකතු වෙන්න කියලා. ඉතින් දෙවියන් වහන්සේගේ කැමැත්ත පොළොවේ එකතු වෙච්ච දෙන්නෙක් එකට ජීවත් වීම කොහොම හිටියත්. එතකොට ඒ දෙන්න ඉන්නෝ සමහරට ස්වාම පුරුෂයා වැඩ තිනවා භාර්යාව වැඩ තිබුණේ නමුත් ඒ අය ඉන්නවා මෙයා වෙනස් වෙයි කියලා. අන්න ඒ වගේ දෙවියන් වහන්සේ අපිට තියෙන ප්‍රේමය නිසා ශුද්ධාත්ම වහන්සේ අපෙන් ගන්න. අපි ශුද්ධාත්ම වහන්සේ ගත්තොත් මොනවද වෙන්නේ? අපි තවත් ජීවිතේ විනාශ වෙලා යනවා. සමහරට ඔබ කල්පනා කරනවා ඇති සමහර අය කරන වැරදි දිහා බලලා මේ මිනිස්සු අන්‍ය භාෂාවත් කතා කරනවනේ කියලා. සමහරට අනාගත වාක්‍යයක් කියනවනේ කියලා. එයාගේ දිහා බලපුවම ඔබට තේරෙනවා මේගොල්ලෝ මා පුදුම දේවල් කරන්නේ. ඒ ඔබ දන්නවද ඇයි කියලා? ශුද්ධාත්ම වහන්සේ කැමති නෑ මිනිස්සෙක්ව අතාරින්න. කොහොම හරි ට්‍රැක් එකට ඕන තැනට ගන්න තමයි බලන්නේ. අන්තිම මොහොතේ තමයි උන්වහන්සේ අපේ හුස්මෙන් තමයි අපේ ජීවිතේ ඊළඟට තීරණය වෙන්නේ යන්නේ දෙවියන් වහන්සේගේ අභියස. මොකද විපාක දෙන දවසක් එනවා. එදාට කරන්න දෙයක් නැහැ. පොළවේ කරපු දේවල් ඔක්කොන්ටම විපාක හම්බ වෙනවා. නිසා සුද්ධාත්ම වහන්සේ අපි අතාරින්න සූදානම් නැහැ. તો සදාකාලම ශුද්ධාත්ම වහන්සේ අපිත් එක්ක ඉන්නවා. සෙනෙහවන්තය අද ගොඩාක් වෙලාවට මිනිස්සු තීරණ ගද්දි මේ අපිත් එක්ක ඉන්න ශුද්ධාත්ම වහන්සේ ගැන එච්චර සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒ නිසා ගොඩාක් ප්‍රශ්න වලට ලක් වෙලා තිබෙනවා. මම ඔබට පෙන්නන්නම් ප්‍රශ්න දාගත්ත එක පුද්ගලෙක්. උප්පත්ති පොතේ ගොඩක් අය ආසයි මේ කෙනාගේ වගේ වෙන්න. හරිද? ඒ නිසා සෙනෙහවන්තය. නමුත් මේ පුද්ගලයා ගැන ඔබ කියවොත් එහෙම ඔබ ඒ වගේ වෙන්න. මම මේ අදත් කල්පනා කරා මේ පුද්ගලයා ගිහිලා තියෙන ප්‍රශ්න කොට කියලා. මමවත් එහෙම ගිහිලා නැහැනේ කියලා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. කියන්නේ අපි සෙනෙහවන්ත අපි ඒ වලට ලං වෙලාවත් නැහැ. ඒ තමයි ආබ්‍රහම්. අපි ගොඩක් වෙලාට කියනවා අපි ආබ්‍රහම් වගේ වෙන්න ඕනේ. නමුත් සෙනෙහවන්තය ඔබ ආබ්‍රහම් ගැන කියවුවා නම් ඔබ කවදාවත් ආබ්‍රහම් වගේ වෙන්න ආස වෙන්නේ නැහැ. වහරියට ආබ්‍රහම් ගැන දැනගෙන හිටියානම්. කියන්නේ යේසුස් වහන්සේ යහපත් කියලා. හාලෙලූයා. සෙනෙහවන්තය දේ වචනය කියනවා එක්තරා අවස්ථාවකදී දේශයට සාගතයක් ආවා. මේ දේශයට සාගතයක් ආපු අවස්ථාවේ ආබ්‍රහම් ඔහු ගියා මේ මිස්රයට. මිස්රයට ගිය අවස්ථාවේ දේ වචනය කියනවා සෙනෙහවන්තය 12 පරිච්ඡේදයේ
ලොකු සාගතයක් දේශේ. දැන් මෙතන ආබ්‍රහම් දන්නේ මොනවද කරන්න කියලා. ආබ්‍රහම් කල්පනා කරා මොනවද කරන්න කියලා. එතකොට දැන් ඔහුට තීරණයක් ගන්න ඕන අවස්ථාවක්. ඔහු එකපාරටම ඔහුගේ මනසට එන ආකාරයේ තීරණයක් ගත්තා. සෙනෙහවන්තය. ඒ තමා ඔහු තීරණය ගත්තා දා හොඳට තිබුණ දේශයට යන්න. මිස්රයට යන්න කියලා. ඔබ දන්නවද අන්තිමට ආබ්‍රහම්ට මොනවද උනේ කියලා? දේ වචනේ කියනවා 12 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ මිස්රුනි නුඹ දුටු විට මෑ ඔහුගේ භාර්යාව කියා මා මරා නුඹ ඉතුරු කරනව ඇත. ඉතින් නුඹ නිසා මට යහපත සිද්ධ වෙන පිණිසද නුඹ කරුණු කරගෙන මාගේ ප්‍රාණය ගැලවෙන පිණිසද නුඹ මාගේ සහෝදරයා කියන ලෙස ඉල්ලිමි කීය. ආබ්‍රහම් මොනවද දන්නව කරේ? ආබ්‍රහම් කිව්වා තමාගේ භාර්යාවට කියන්න කියලා. එයා අයියා එහෙම නැත්නම් භාර්යාව නංගි කියලා. සෙනෙහවන්තය ඔබ දන්නවද ආබ්‍රහම්ගේ ජීවිතේ ලොකු අමාරු තැනක් ආවා. ලොකු සාගතයක්. සාගතයේදී මේ ආබ්‍රහම්ට තේරුන්නේ තමා කොහොමද ක්‍රියා කරන්න ඕනේ කියලා. ඔහු තමාගේ හිතට එන විදිහට ක්‍රියා කළා. මොනවද දන්නවද අන්තිමට උනේ? ඔහුට සිද්ධ වුණා බොරු කියන්න. ඔහුට සිද්ධ වුණා දෙවියන් වහන්සේ ඔහුගෙන් බලාපොරොත්තු වෙන තැනින් අයින් වෙලා යන්න. ඒ විතරක් නෙමෙයි ඔහුට සිද්ධ වුණා බොරු කියන්න. සෙනෙහවන්තය ඊට පස්සේ ඊළඟ එක තමයි 15 වෙනි පදේ කියනවා ඈ දැක පාරාව ඉදිරියේ පාරාවගේ ඇමතුරු ඈ දැක පාරාව ඉදිරියේ වර්ණනා කරෝය. එවිට ඒ ස්ත්‍රී පාරාව ගෙට ගෙන යන්න ලද්දේය. මොනවාද උනේ? තමගේ භාර්යාව පවා තමාට නැති වුණා. තමගේ භාර්යාව පවා අරගෙන ගියා කාගේද? අබිමෙලෙක්ගේ ගෙදරට. රජතුමාගේ පාරාවගේ නිවසට, මාලිගාවට. දැන් ඔබ කල්පනා කරන්න පුළුවන් දෙවියන් වහන්සේ මුකුත් කරේ නැත්තේ කියලා. සෙනෙහවන්ත සමහර අවස්ථාවවලදී අපි තීරණ ගද්දී අපි ඒ තීරණය හරියට ගත්තේ නැති වුණොත් එහෙම සමහර අවස්ථාවවලදී අපි කොච්චර දෙවියන් වහන්සේගේ දරුවක් වුණත් අපිට නොඑක ආකාරයේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒකයි අපි ජීවිතේට හරියටම තීරණ ගන්න අවශ්‍ය. ඔබ දැක්කද කොච්චර ආබ්‍රහම් දෙවියන් වහන්සේ දාලා ආවා වුණාට මොනවද උනේ? ඔව් තීරණයක් ගන්න ඕන ලොකු සාගතයක් ආවා. ලොකු අමාරු තැනක් ආවා. ඒ අමාරු තැනදී ඔහු හරියට තීරණය ගත්තේ නැති වුනහම සෙනෙහවන්තය උඩ මොනවද සිද්ධ වුනේ? ඒ තමා ඔහුට සිද්ධ වුණා තමාගේ භාර්යාව නැතුව ජීවත් වෙන කාලයකට ඒ වගේ බොරු කියන්න. ඒ වගේ දෙවියන් වහන්සේ කැමති තැනින් අයින් වෙලා යන්න. ඒ නිසා සෙනෙහවන්ත ඔබ තේරෙනවද මේ ජීවිතයේ තීරණ කොච්චර වැදගත්ද කියලා? හලෙලූයා. ස්වාමීන් වහන්සේ යහපත් මේ සැන්දෑවේ සෙනෙහවන්තය ඒ වගේම එක්තරා අවස්ථාවකදී ආබ්‍රහම්ට තවත් තීරණයක් ගන්න සිද්ධ වුණා. ඒ තමයි ආබ්‍රහම් දරුවෙක් බලාපොරොත්තු හිටියා දෙවියන් වහන්සේගෙන්. නමුත් ආබ්‍රහම්ට දරුවෙක් හම්බුනේ නැහැ. ඒ දරුවෙක් හම්බෙන්නේ නැතු ඉද්දී 10 වෙනි පරිච්ඡේදයේ කියන ආබ්‍රහම්ගේ භාර්යාව සාරා උහුට දරුවන් නොවදුවාය. ඈ හාගර් නම් මිස්රයේ දාසියක් සිටියාය. සාරායි ආබ්‍රහම්ට කතා කොට ස්වාමීන් වහන්සේ මා දරුවන් වැදීමේ වැළක්වුවසේක මාගේ දාසිය විතර පැමිණුණ මැනව. සමහර විට ඈ කරුණු කරගෙන මට දරුවෝ ලැබේ කීවාය. ආබ්‍රහම් සාරායිගේ හඬට කන් දුන්නේ. ආබ්‍රහම් කානාන් දේශයේ දස අවුරුද්දක් වාසය කළ පසු ආබ්‍රහම්ගේ භාර්යාව සාරායි තමාගේ දාසිය මිස්රයේ හාගර්ගෙන තමාගේ පුරුෂයාට ආබ්‍රහම්ට භාර්යාව කොට පාවා දුන්නාය. සෙනෙහවන්තය ඒ වගේ ඔබ දන්නවා ආබ්‍රහම් දරුවෙක් බලාපොරොත්තුෙන් ආවා. නමුත් දැන් කාලය යනවා දරුවා තාම නැහැ. ඒතොර ආබ්‍රහම්ට ප්‍රශ්නයක් මේක ප්‍රශ්නයක් වෙලා තියෙද්දී සාරා ආබ්‍රහම්ට කතා කළා. ලොකු ප්‍රශ්නයක්. අපි එක්කන්ට මේ වගේ ප්‍රශ්න එනවා සෙනෙහවන්ත. දැන් මොනවද මම කරන්නේ? සාගතයක් ආපුවම ආබ්‍රහම් ප්‍රශ්නයක් ආවා. දැන් මම මොනවද කරන්නේ? දැන් මේ සාගත එනවා දේශයේදී ඊට පස්සේ මම කන්න ඕනේ, මම ජීවත් වෙන්න ඕනේ, මම ව්‍යාපාර කරන්න ඕනේ. ආබ්‍රහම් ව්‍යාපාරික. දැන් මොනවද කරන්නේ? ඉද්දී ඔහුගේ හිතට සිතුවිල්ලක් ආවා. දැන් මම යනවා මිස්රයට මේ කාලේ. දැන් මේක වැරද්දක් තියනවද?
දැන් ස්නේහවන්තය දැන් අපේ ලංකාවේ ඔබ දන්නවා මිනිස්සෙක්ට සමහර ආර්ථික ගැටලු තියෙනවා. එයාට මේ ලංකාවේ සාමාන්‍ය ජොබ් එකක් කරපුවාම එයාට මදි පඩිය. ඒතකොට එයාට අහන්න ලැබෙනවා ඉතාලියේ ගියාම මේ වගේ ජොබ් එකක් කරපුවාම ඒ වගේ 4-5 ගුණයක් හම්බ වෙනවා කියලා. හරිද? ඒතකොට එයාට දැන් කල්පනා කරනවා එයාගේ දැන් භාර්යාවත් එයාට ගයක් හදා ගන්න ඕනේ. එයාගේ දරුවෝ හොඳ පාසලට යවන්න ඕනේ. ඉතින් එයා කල්පනා කරෙද්දී දැන් එක්කෙනෙක් කියනවා ඔයාට මම අවස්ථාවක් කරන් දෙන්න ඉතාලියට යන්න. දැන් මොකද්ද මේකේ වැරද්ද ඉතාලියට ගියාම? කිසි වැරද්දක් පේනවද? නැහැ. කිසි වැරද්දක් පේන්නේ නැහැ. ස්නේහවන්තය. දැන් බයිබලයේ කියනවා මනුෂ්‍යයට හරිය වෙන මාර්ගයක් තියෙනවා නේ කෙලවර විනාශයක තියෙනවා කියලා. සමහර වෙලාවට අපිට වැරද්දක් නොපෙනෙන මාර්ග සමහර වෙලාවට ස්නේහවන්තේ ඒ මාර්ග අපේ ජීවිතේට දෙවියන් වහන්සේ අපි හරියට විමසුවේ නැත්නම් ඒ මාර්ග නිසා සමහර අපේ ජීවිතේ ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සමහර තීරණවලදී හරියටම ඒ තීරණය ගන්න ඕන වෙන්නේ. ඒකයි මම ඔබට අද මේක කතා කරන්නේ. දැන් ආබ්‍රහම්ට ඒ වගේ ප්‍රශ්නයක් ආවා. ඉතින් ආබ්‍රහම් දැක්ක ඉස්සරේ කැම තියෙනවා එයා ගියා. නමුත් මොනවද උනේ අන්තිමට? අන්තිමට උනේ තමාට බොරු කියන්න සිද්ධ වුණා. අනිත් එක තමයි තමාගේ භාර්යාව මාලිගාවට අරගෙන ගිහලා පාරාව එයාගේ බිසෝ බවට පත් කරගත්තා. ස්නේහවන්තය. ආබ්‍රහම් සිද්ධ වුණා තනියම ඉන්න ගෙදර. කොච්චර වේදනාත්මක අත්දැකීමක්ද? ස්නේහවත්. ආබ්‍රහම් හදවත හැම දෝෂාරෝපණය කරන්නදී තමාගේ භාර්යාව නංගි කියලා හඳුන්ලා දුන්නාට. ස්නේහවන්තය. ඊළඟ දවසේ ඊළඟ ප්‍රශ්න තමයි යට දරුවෙක් නැහැ. දැන් කල්පනා කරනවා මොනවද කරන්නේ? ඒ අවස්ථාවේදී එයාගේ භාර්යාව යෝජනාවක් කරනවා දරුවා ලබා ගන්න මගේ වැඩකාර කෙනාගේ. ස්නේහවන්තය. දැන් ඔබ දන්නවා හොඳටම අපිට එක භාර්යාවක පුරුෂයයි. එහෙම ඊට වඩා දෙයක් ගියොත් ඒක දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධයි. කාමිත්‍යාචාරය. තොර ස්නේහවන්තය දැන් ආබ්‍රහම්ගේ කාලේ ප්‍රශ්නේ තමයි මේ දේව වචනේ ලියුනේ මෝසස්ගෙන්. ආබ්‍රහම් කාලේ ඔබට මට වගේ දේශකයෝ මෙහෙම දේශනා කරේ නෑ YouTube වලට ඇවිල්ලා Zoom ඇවිල්ලා එහෙම නැත්නම් පාරවල් ගන්න දේශනා කළේ නෑ. හරිද? පාරවල් ගන්න දේශනා කරෙත් නෑ. එතකොට මෙහෙම පල්ලි වල දේශනා කරෙත් නෑ. එතකොට මේ අය කොහොම ආබ්‍රහම්ගේ කාලේ තමගේ භාර්යාවට දරුවෝ නැත්තම් එයාට පුළුවන් විවාහ කර එයාට පුළුවන් එයාගේ භාර්යාවගේ වැඩකාර කෙනාගෙන් දරුවෝ ලබා ගන්න. ඒක තමයි තිබුණ සාමාන්‍ය කස්ටම් එක ක්‍රමය. ඒතර ස්නේහවන්ත සහෝදර සහෝදරයන් ආබ්‍රහම් මේ ක්‍රමය කළා මොනවද අන්තිමට උනේ? ටික දවසයි කවුද? පළවෙනි එක ආබ්‍රහම් දෙවියන් වහන්සේ විරුද්ධව පව් කළා. දෙවෙනි එක සාරාම ගෙදර ප්‍රශ්න දාන්න ගත්තා. මේ හාගොර ගෙදරින් එළියට දාන්නකෝ. අන්තිමට දරුවා හම්බුණාම දරුවා ලොකු වුණාට පස්සේ ආබ්‍රහම් කිව්වා දරුවා ගෙදරින් එළවනම දාන්න කියලා. ස්නේහවන්තය. ඔබ හිතනවාද ආබ්‍රහම් හැමදාම ගෙදර සාරා පැත්තටලා මූණ ඊළඟට ඉන්න ඇති. ඔබ දන්නවනේ ගෙදර වයිෆ් මූණ ඊළඟ හිටියොත් ගෙදර ඉන්න පුළුවන්ද? කියන්නේ යේසුස් වහන්සේ යහපත්. නොකා ගෙදර ඉන්න පුළුවන්. නමුත් වයිෆ් මූණ ඊළඟ හිටියොත් ගෙදර ඉන්න පුළුවන්ද? බෑනේ. ඔබ හිතනවාද ආබ්‍රහම් සන්තෝෂයෙන් ඉන්න ඇති කියලා? ඔබ කියනවා ආබ්‍රහම් ඇදහිල්ලේ පියා ලොකු ඔබ හිතනවාද ආබ්‍රහම් මේකින් අදහස් කරන්නේ මේ ආබ්‍රහම් හැමදාම උඩ පැනලා නටලා hina වෙලා අපි වගේ මේ දේව විහාර කරද්දී නිකන් අහස උඩට ගිහිල්ලා පයින්නා වගේ ආබ්‍රහම් ඉන්න ඇති කියලා නෑ. ආබ්‍රහම් ගිනි අරන් ඉන්න ඇති. ඒ සාරා ගෙදර ආපුවම සාරා මූණේ ළඟ ඉන්නේ. සාරා කියනවා හාගර එළියට යවන්න ඕනේ. ලොකු රණ්ඩුවක්. ස්නේහවන්තේ. දැන් ලොකු ප්‍රශ්නයක් ආපුවා ඇතුනේ තවත් ප්‍රශ්නයක් ආවා. අන්න ඒක අපේ ජීවිතේ තීරණ ගදී හරිම කල්පනාකාරී වෙන්නට ඕනේ. කොහොමද අපි තීරණ ගන්න ඕනේ? ඒකට තමයි ඔබට කතා කරේ මම මුල්ම පදේ සුද්ධාත්මන වහන්සේ කියන්නේ. ස්නේහවන්තය අද තීරණයක් ගද්දී අපිට ඉතා වැදගත් වෙනවා අපේ ජීවිතේට 3 දෙනෙක්. හලෙලූයා. ලොකු ප්‍රශ්නයක් ආවා ක්‍රියාපොතේ. ඒ තමයි සභාව තුල ස්නේහවන්තය කට්ටියක් කිව්වා මිනිස්සු ගැලිම ලබන්න නම් චර්මච්ඡේදනය කරන්න ඕනේ කියලා. සර්කම්සයිස් වෙන්න ඕනේ කියලා. එතකොට අනිත් කට්ටිය කිව්වා නෑ අනුග්‍රහය නිසා ගැලවීම තිබෙනවා කියලා. දැන් සභාව අරුබුද. දැන් මේ සභාව තුළ නොයෙක් ප්‍රශ්න එනවනේ. සභාව මම හිතා හිටියේ කතෝලික දේවස්ථානයේ ඉඳලා මේ දේව වචනේ හද්දී මට පෙවුනේ ඔක්කොම දේවල් හරි සභාවේ අනිත් ආගම් ඔක්කොම වැරදි. නමුත් සභාවට ඇවිල්ලා කාලයක් ඇද්දී පෙවුණා හැම තැනම නොයෙක් දේවල් තියෙනවා අපි පරිස්සම් වෙන්නට ඕනේ. වැරදි ගැන්නීම්
ඔය ආකාරයේ සෙනෙහවන්ත සහෝදර සහෝදරිය මිනිසයා තමන්ගේ වාසියට කරන ඉගැන්වීම් මේ වලින් මිනිස්සු මුලා වෙනවා. සමහර අය කිතුණු ජීවිත නැති වෙලා තිබෙනවා. සමහර අය කිතුණුව කියන වැරදි මාර්ගයේ ගමන් කරනවා. ඒ නිසා සෙනෙහවන්තය අපිට අවශ්‍යයි හරියට තීරණ ගන්න ජීවිතේදී. මම දන්න සමහර ඉන්නවා ලංකාවේ නෙමෙයි පිටරට මේ දෙවියන්වහන්සේ මිනිස්සු කියන අය දික්කසාද වෙච්ච අය. දික්කසාද වෙලා ඉන්න අය. ඉතින් ඒවා දේ වචනයට අනුකූල නැහැ. ඒතකොට මේ වගේ වාතාවරණ තියෙද්දී මිනිස්සු කොහොමද හරියට තීරණ ගන්න? මොකද ඒ අය දේශනා කරන්නේ ඒගොල්ලෝ කරපු දේ හරියන විදිහට. ඒගොල්ලෝ උගන්වන්නේ. ඒතකොට සෙනෙහවන්ත මෙහෙම ප්‍රශ්න අර්බුද එනවා ජීවිතේට. ඒතකොට තීරණයක් ගද්දී ඔබේ ජීවිතේට අන්න මේ වගේ සභාවතර ප්‍රශ්නයක් ආවා. කට්ටියක් කියනවා චර්මච්ඡේදයෙන් ලබන්න ඕන. කට්ටියක් කියනවා අනුග්‍රහයෙන් ගැලවිලා තියෙනවා. දැන් කොහොමද හරියට මෙතන උත්තරයක් දෙන්නේ? අපේ ජීවිතේ වගේ ප්‍රශ්නයක් එද්දි කොහොමද උත්තරයක් දෙන්නේ? සෙනෙහවන්තය දේ වචනේ ක්‍රියාපොතේ 15 වෙනි පරිච්ඡේදය. බයිබලයේ කියන 6 වෙනි පදයේ පේරිතයෝද වැඩිමහල්ලෝද මේ කාරණාව ගැන කල්පනා කර බලන පිණිස රැස් වුණෝය. ප්‍රශ්නේ තියෙනවා 15 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ. සෙනෙහවන්තය මොනවද කරේ? පේරිතයෝද වැඩිමහල්ලෝද කාරණාව ගැන කල්පනා කර බලන පිණිස රැස් වුණෝය. එතකොට එවිට 13 වෙනි පදේ ඔවුන් නිශ්ශබ්ද ඉක්බිති යාකෝබ් උත්තර දෙමින් සහෝදරයෝ මට ඇහුම්කන් දීලා දෙවියන් වහන්සේ තමන්ගේ නාමයට අන්‍ය ජාතික සෙනගක් ගන්නා පිණිස පළමුවෙන් ඔවුන් දෙස බැලූ හැටි සිමියෝන් කියා දුන්නේය. අනාගත වතුරුගේ වචන ඊට එකඟය. ඔබ දන්නවද මේ අතර එක දෙවියන් වහන්සේගේ මිනිසෙක් යාකෝබ්. ඒ තමයි යේසුස් වහන්සේගේ සහෝදරයා. යාකෝබ් පුත ලිව්වේ. මෙයා කතා කරලා කියනවා සෙනෙහවන්තය අනාගත වතුරුන්ගේ වචන. ඒ කියන්නේ මොකද්ද? අනාගත වතුරුන් කතා කරේ මොකද්ද? සුද්ධ බයිබලයේ දේ වචනේ. ඔබගේ ජීවිතයේ තීරණය ගද්දී පළවෙනිම අවශ්‍ය වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනේ. හාලෙලූයා. හරියට තීරණයක් ගන්න ඕන නම් සෙනෙහවන්තය. පළවෙනිම දේ වචනේ. ඔබේ ප්‍රශ්නේ තියෙන මොන ප්‍රශ්නේ පැත්තේද? ඒ ප්‍රශ්නයට අදාළව දේ වචනය ඔබ දැනගත යුතුයි. නැත්තම් සෙනෙහවන්තය ආබ්‍රහම්ගේ ජීවිතේ ප්‍රශ්න වලට ලක් වුණා වගේ ආබ්‍රහම්ගේ ජීවිතේ ඇතිවෙච්ච දෙවෙනි ප්‍රශ්නේ දරුවා ප්‍රශ්නේ. ඔබ දන්නවද? ඉස්මාኤल වරු ඇති වුණේ ආබ්‍රහම්ගේ. යුදා ඇති වුණේ ආබ්‍රහම්ගේ. ඉස්මාኤल වරුන්ගෙන් තමයිද අරාබිය. අදත් අරාබියත් අද ඊශ්‍රායලත් අතර ප්‍රශ්න. තාමත් ප්‍රශ්නයක්. එදා ඇතිවෙච්ච කරු ප්‍රශ්නේ. ඒ ප්‍රශ්න ඉවරයක් නැහැ. ඔබ දන්න සෙනෙහවන්තය ආබ්‍රහම් ඇයි දෙවියන් වහන්සේගේ හඬ ඇසුවේ නැහැ මේ ප්‍රශ්නවලදී. එයා තීරණය කරේ එයාට යහපත් කියලා හැඟෙන ආකාරයට, එයාට හොඳයි කියලා පේන ආකාරයට සහ එයාගේ පරිසරය තුල එයාට එයා දන්න පරිසරය තුල සමාජය තුල තිබෙන වාතාවරණයන් මත, ඒ ගැන්වීම මත, ඒ අදහස් මත සෙනෙහවන්තය ඔබ දන්නවද පළවෙනි දේ අපි ගන්න ඕනේ දේ වචනේ. දෙවියන් වහන්සේගේ වචනේ තමයි සත්‍යය. සත්‍ය දැනගද්දී ඔබ නිදහස් වෙන්නට යනවා. හාලෙලූයා. කියන්නේ යේසුස් වහන්සේ හප. පළවෙනි එයා කතා කරලා ඉස්සල්ලාම යාකෝබ් නැකිලා කතා කරේ දේව වචනේ. සෙනෙහවන්ත. ඒ නිසා ඔබගේ ජීවිතයේ ඕනම තීරණයකදී මූලිකම තැන ගන්න ඕනේ මොකද්ද? දෙවියන් වහන්සේගේ වචනයයි. හාලෙලූයා. හැම දෙයකටම ඉස්සල්ලාම ඔබ කිතුණුවෙක් වෙන්න ඉස්සල්ලා සෙනෙහවන්තය අපි දේවස්ථානට යනවා. අපි පාස්ටර් කෙනෙක්ගේ උපදෙස් ගන්නවා. ඔක්කොම කරනවා. නමුත් ඔබ කිතුණුවෙක් වුණාට පස්සේ පළවෙනිම වෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ වචනේ. දේව වචනේ. සමහර ඔබ දේව වචනේ කිව්වද ඔබට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට මේ ස්ථානයේ කියන මොනවද දන්නවද? 6 වෙනි පදේ. පේරිතයෝද වැඩිමහල්ලෝ. ඊට පස්සේ ඔබට අවශ්‍යයි සෙනෙහවන්තය දෙවියන් වහන්සේගේ මිනිස්සෙක්. හාලෙලූයා. සත්‍යතාවයේ වචනේ හරියට දේව වචනේ හරියට තේරුම් ගත මිනිස්සෙක් අවශ්‍යයි. ඇයි? අද සමහර අවස්ථාවල මිනිස්සු දෙවියන් වහන්සේව තේරුම් ගන්න. දෙවියන් වහන්සේ ත්‍රිත්වයක් කියලා සමහර අය දන්නේ. සමහර අය සුද්ධාත්ම වහන්සේ පුද්ගලයෙක් කියලා දන්නේ නැහැ. ජේසුස් වහන්සේ එක පුද්ගලයෙක්, සුද්ධාත්ම වහන්සේ තව පුද්ගලයෙක්, පියාණන් වහන්සේ තව පුද්ගලයෙක්. පුද්ගලයන් තුන්දෙනෙක් එකම දේවත්වයක් තුල ක්‍රියා කරනවා.
යේසුස් වහන්සේ පොළොවේදී පියාණන් වහන්සේ ස්වර්ගෙ හිටියා. ශුද්ධාත්ම වහන්සේ යේසුස් වහන්සේ තුල හිටියා. යේසුස් වහන්සේ ස්වර්ගයේ දෙවියන් වහන්සේ දකුණු පැත්තට ගියා. පියාණන් වහන්සේ හිටියා. ශුද්ධාත්ම වහන්සේ සභාවට ආවා. සෙනෙහවන්තය. ත්‍රිත්වය. එතකොට මේකවත් සමහර අවස්ථාවේ මිනිස්සු තේරුම් අරගන්නේ. යේසුස් වහන්සේ තුනකට කඩනවා සමහර අය. යේසුස් වහන්සේ පියා, යේසුස් වහන්සේ පුත්‍රයා, යේසුස් වහන්සේ ශුද්ධාත්ම තුනකට කඩලා දාන්න හදනවා. නෑ. තේරුම් ගන්න අවශ්‍යයි දෙවියන් වහන්සේ ගැනත් මිනිස්සු ත්‍රිත්වයක් උන්වහන්සේ. පුද්ගලයන් තුන් දෙනෙකුට උන්වහන්සේ බයිබලයේ උන්වහන්සේට ශරීරයක් ගැන කතා කරන්නේ නැහැ. උන්වහන්සේගේ ස්වභාවය නිකන් සූර්යයා වගේ කියලා විස්තර කරන්න උත්සාහ කරනවා සමහර අය මූණ. තදින් බබන සූර්යයා වගේ ඒ වගේ. සෙනෙහවන්ත ඒ නිසා ඔබ තේරුම් ගන්න පුද්ගලයන් තුන් දෙනෙකුම ශරීර තුනක් නෙමෙයි ඔබයි මමයි නිකන් මෙහෙම තුනක ඉඳන් ඉන්න. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනේ මෙච්චරයි පියා පුත්‍රයා ශුද්ධාත්ම වහන්සේ. හලෙලූයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. සෙනෙහවන්ත සහෝදර සහෝදරි ඒ නිසා ඔබේ ජීවිතයේදී හරියට දේව වචනේ දැනගන්නට අවශ්‍ය ඔබට උපදෙස් දෙන කෙනා. මඟ පෙන්වන පාස් සමහර ප්‍රශ්න වලදී. ඊළඟට මොනවද ඕනේ? දේව වචනේක පාස් ඕනේ සෙනෙහවන්තේ. තව කෙනෙක් අවශ්‍යම ඔබට කතා කරේ කෙනා තමයි ජේසුස් වහන්සේ ඉස්සර ගෝලියොත් එක්ක හිටියා. ප්‍රශ්නයක් කරන් ජේසුස් වහන්සේකට ගිය ගම ජේසුස් වහන්සේ කියනවා නුඹලාට මේ යකා දුරු කරන්න බැරුව ඉන්නේ නුඹලා නිරහරු ඉන්නේ නැහැ. නුඹලාගේ වැඩේ කනවා. මාත් එක්ක ගාම හම්බ වෙනවා නුඹලා එක කකා ඉන්නවා. හලෙලූයා. ඒ නිසා තමයි මේ යක්කු දුරු කරන්න බැරි. කාලා උදේ නැගිට ගම කෑම හොයලා හරිද? උදේ නැගිට ගම ඉස්සලාම කණ එක කරන්නේ. ඊට පස්සේ කොහොමද යක්කු දුරු වෙන්නේ? හලෙලූයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. උදේ නැගිට්ටාම මිනිස්සෙක් කරන්න ඕනේ වතුර ටික බීලා යාචනා කරන්න ඕනේ. කෑම කන්න ඕනේ වෙලාවට. හැබැයි ඊට ඉස්සෙල්ලා දැන ගහලා දෙවියන් වහන්සේ ප්‍රශංසා කරලා දේ වචනේ කියවලා වතුර ටික බීලා ඊට පස්සේ ඔන්නත් ඒක බීලා කාලා ඊට පස්සේ එන්න පුළුවන්. දැන් මේවා නැහැ ඇති. උදේ නැගිට්ටෝ ගම හොඳට ගිහිල්ලා හොඳ කෑම එකක් හදාන කාලා තේ බීලා ඉතින් යනවා යක්කු දුරු කරන්න. යක්කු දුරු වෙනව නෙවෙයි යක්කු එයයි පස්සේ එළවනවා. ඉතින් සෙනෙහවන්තේ යේසුස් වහන්සේ කිව්වා මේකයි ප්‍රශ්නේ. නුඹලා නිරහරෙන් ඉන්නේ නැහැ. නුඹලා හැම වෙලේම කනවා. හලෙලූයා. ඉතින් යේසුස් වහන්සේ කියනවා බෑ දැහිල්ල වැඩි වෙන්න නුඹ කෑම පූජා කරලා සමහර දවස්වල නිරහරින් ඉඳලා යාචනා කරන්න ඕනේ කියලා. යේසුස් වහන්සේ කිව්වා දැන් ඒ යේසුස් වහන්සේ අපිත් එක්ක නෑ එදා වගේ. දකින්න. උන්වහන්සේ දෙවියන් වහන්සේ දකුණු පැත්තේ. ඒතකොට දැන් අපිට ඒ වගේ කතා කරන්න නෑ. අපි ඇදහිල්ලෙන් තමයි විශ්වාස කරන්නේ. දැන් අපිට හැබැයි කෙනෙක් ඉන්නවා. ඒ තමයි ශුද්ධාත්ම වහන්සේ. ඔබ තුල මා තුල. සෙනෙහවන්තේ දේ වචනේ කියනවා අන්තිමේදී කොහොමද ප්‍රශ්නේ විසඳුනේ කියලා. 28 වෙනි පදයේ කියනවා එනම් රූප වලට පූජා කළ දේවල්ද ලේයින්ද බොටුව මිරිකා මැරුව සතුන්ගෙන්ද වාශ්‍යාකම්ද නුඹලා වලකිනවා ඕනා මිස වෙන කිසි බරක් නුඹලා අපිට නොතබන්න ශුද්ධාත්මයන්ටත් අපටත් පෙනී ගියේ. ශුද්ධාත්මයන් වහන්සේටත් අපිටත්. මේ දන්නවද මෙච්චර අපොස්තලු වෙලා තනියම තීරණ ගත්තේ නැහැ. පළවෙනි එක දේ වචනේ ඊළඟ අපොස්තලු ඊළඟ ශුද්ධාත්මයන් වහන්සේ. සෙනෙහවන්තය ඔබගේ ජීවිතයේදී තදම මේ ස්ථානයේ ප්‍රශ්නයේ සමාදාන විසඳුණා. ඒගොල්ලෝ අන්‍ය ಜಾති අය මේ චර්මච්ඡේදනය ලබන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ බොටුව මිරිකලා මේ කෑපු සත්තු කන්න එපා. ඒ කියන්නේ ලේ හැලෙන්න ඕනේ සතෙක්ව කන්න ඕන නම්. එහෙම කන්න ඕනේ කියලා කිව්වා. අනිත් එක රූප නමස්කාර කරන්න එපා කියලා කිව්වා. වෛශ්‍යාකම් කරන්න එපා කියලා කිව්වා. සෙනෙහවන්තේ අන්‍ය ජාතින්ට දිව්වා. අනිත් බර දුන්නේ නැහැ. මොනවද ඕගොල්ලෝ මංගල්‍ය පවත්වන්න ඕනේ. ඕගොල්ලෝ හොර නෑ පිමින්න ඕනේ. ඕගොල්ලෝ චර්මාශ මේවා මුකුත් කිව්වේ නැහැ. සෙනෙහවන්ත. ඔබ දන්නවද ලස්සනට ප්‍රශ්න විසඳුණා. ඇයි විසඳුනේ? එතන හිටියා පාස්ටර්ස්ලා. ඒ කියන්නේ වැඩිමහල් දෙවියන් වහන්සේ මිනිස්සු. ඊළඟ දේ වචනය ඊළඟ කෙනා ශුද්ධාත්ම වහන්සේ. දේ වචනේ තමයි ජේසුස් වහන්සේ. සෙනෙහවන්තේ ඔබගේ ඕනම ප්‍රශ්නයකදී ඔබ දැන් සමහර අය කියනවා පොඩ්ඩක් විවඩ ගමක් නැහැ කියන. නමුත් මම ශුද්ධාත්ම වහන්සේ විමසුවාම ශුද්ධාත්ම වහන්සේ මට කිව්ව දවසක් මම ඒ ගැන කල්පනා කරා. මම බොන්නේ නැහැ. මම වයින්වත් බොන්නේ නැහැ. හලෙලූයා. ඒකට හේතුව මට වයින් බිව්වහම මුකුත් වෙනව නෙමෙයි. ප්‍රතිපත්තියක් ආදර්ශයක් හැම කෙනෙකුටම දෙන පිණිස. සෙනෙහවන්තය දැන් මම ශුද්ධාත්ම වහන්සේගෙන් කල්පනා කරා දැන් සමහර අය කියන පොඩ්ඩක් බිව්වට කමක් නැහැ. ඉතින් මටත් කල්පනා වුණා ඉතින් පොඩ්ඩක් බිව්වම මිනිස්සු බෙරි වෙන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සුන්ට මුකුත් ප්‍රශ්නයක් අපි දාන්න ඕනේ. නමුත් ශුද්ධාත්ම වහන්සේ මට කිව්වා වහ බෝතලයක් මගේ මනසට ගෙනල්ලා ඕකෙන් පොඩ්ඩක් බොන්න කියලා. ඕක ඔක්කොම බොන්න එපා කියලා. මනසට ගෙනල්ලා වහ බෝතලයක්. දැන් මම පොඩ්ඩක් බිව්වන වහ බෝතලේ මොනවද වෙන්නේ? මැරෙනවනේ. හොඳ නැති දේ හොඳම නැහැ. නරක දේ ඕන නැති දේ ඕනම නැහැ.
හාලෙලූයා. ශුද්ධාත්ම වහන්සේ කිව්වේ ඒකයි. ඕන් නැති දේ ඕනේ නැහැ. පොඩ්ඩක් ඕනෙත් නැහැ ඒකේ. ඒකේ මොන කොහොමත් ඕනේ නැහැ. ඕන් නැත්තම් ඕනේ නැහැ. බයිබලයේ කියන මුද්‍රික පානේ මත් නොවෙලා එහෙනම් ඒ මත් කරන දේ ඕනේ නැහැ. එච්චරයි. සෙනෙහවන්තය. ශුද්ධාත්ම වහන්සේ තමයි මට ඒක පැහැදිලි කරේ. මොකද ඒ වචනේ කියන්නේ නැහැ ඒක ඒ විදිහට. සෙනෙහවත් ඒ නිසා ඔබ තේරුම් ගන්නට අවශ්‍යයි. ඔබගේ ජීවිතයේ දේ වචනය සහ දෙවියන් වහන්සේගේ හොඳ දේ වචනේ දැනුවත් පාස්ටර් කෙනෙක් එහෙම නැත්නම් සේවය කරන කෙනෙක් ඒ වගේම ඔබට අවශ්‍යයි ශුද්ධාත්ම වහන්සේ දිනපතා. මේ තැන් දෙකේදී ඔබට විසඳුම නැති වුණත් ඔබ ශුද්ධාත්ම වහන්සේට සංවේදී වෙද්දී ශුද්ධාත්ම වහන්සේ ඔබට හරිය මඟ පෙන්වන්නට යනවා. ඔබට පුළුවන් හැම ප්‍රශ්නයකම නිදහස් වෙලා ආබ්‍රහම් වගේ ප්‍රශ්න වල ලක් වෙන්නේ නැතුව යෝසෙෆ්ලා වගේ දෙවියන් වහන්සේගේ සැලැස්මට ගමන් කරලා දෙවියන් වහන්සේගේ බලය දකින්න. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. අපි ස්තුති කරමු මොහොත දෙවියන් වහන්සේට. හාලෙලූයා. හාලෙලූයා. ස්තුති වේවා ශුද්ධාත්මයන්. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. නමස්කාර වේවා. හාලෙලූයා. ගෞරවය ඔබ වහන්සේටයි. මහිමය ඔබ වහන්සේටයි. රියන්තර බබා ශීරියන්දල බබා රියන්දේ. අපි ගායනා කරමු. බලය නොවේ. මගේ දෑතේ සවියෙන් නොවේ. මගේ නුවණේ බලයෙන් නොවේ. දෙවිඳුගේ ආත්මයයි මාව රැගෙන යන්නේ. ප්‍රශංසා වේවා. හාලෙලූයා. අපි මොහොතක් හිතගෙන ස්තුති කරමු ස්වාමීන් වහන්සේට. රියන්දර බා ශික්කිරියන්දර බබා රියන්දේ. රබා ශීරියන්දල බබා රියන්දර බබා ශීරියන්දේ. හාලෙලූයා. හාලෙලූයා. ස්තුති වේවා. ස්තුති වේවා. ස්තුති වේවා. ස්තුති වේවා. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේට නමස්කාර වේවා. රියන්දර බබා අන්‍ය භාෂා කතා කරන සෙනෙහවන්තේ. ඒක ඔබට ලැබිච්ච දීමනාවක්. ශුද්ධාත්ම වහන්සේගේ. ඒක ඔබ ශුද්ධ අන්‍ය භාෂාව කතා කරලා තව ඔබ ආත්මේ ජීවිත වෙනවා. දෙවියන් වහන්සේගේ අපියස. හාලෙලූයා. Holy Spirit, Rabba Shikara Baba Variante. ප්‍රශංසා වේවා. මගේ සවියෙන් නොවේ මගේ නුවණේ බලයෙන් නොවේ මගේ දෑතේ සවියෙන් නොවේ මගේ නුවණේ බලයෙන් නොවේ දෙවිඳුගේ ආත්මයයි මා රැගෙන යන්නේ දෙවිඳුගේ ආත්මයයි මා රැගෙන යන්නේ පහනොවෙන කිසිවක් නැතේ කඳු පර්වත දියවී යාවී සැමවේලි සමිඳුන් ඉදිරියේහි පහනොවෙන කිසිවක් නැතේ කඳු පර්වත දියවී යාවී සැමවේලි බලය නොවෙයි මගේ ආත්මයයි සේනාවල දෙවිඳුන් කියයි සවිය නොවෙයි මගේ ආත්මයයි සේනාවල රජිඳුන් කියයි මගේ දෑතේ සවියෙන් නොවේ මගේ නුවණේ බලයෙන් නොවේ දෙවිඳුගේ ආත්මයයි මා රැගෙන යන්නේ දෙවිඳුගේ ආත්මයයි මා රැගෙන යන්නේ හාලෙලූයා. 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 ස්තුති වේවා. ස්වාමීන් වහන්සේ යහපත් හැම දවසකම සෙනෙහවන්තේ. නිසා ඔබගේ ජීවිතයේදී ආය ප්‍රශ්න ඔබට මතුවෙන පිණිස ඔබට තීරණ ගන්න දෙවියන් වහන්සේ උපකාර කරයි. දේ වචන එක කරගන්න. ඒ වගේම ශුද්ධාත්ම වහන්සේ ඔබට ඕනේ. නිසා හැම දවසකම ශුද්ධාත්ම වහන්සේ සම්බන්ධ වෙලාදී උන්වහන්සේ ඔබට මඟ පෙන්වන්න ඕනේ. යනවා. ඔබ කරන්න ඕනේ මොනවද කියලා හරියටම. සෙනෙහවන්තේ. ඒ වගේම දෙවියන් වහන්සේ අනාර්ග දාසෙක්
දේවචනය ගැන දැනීම තියෙන දාසෙක් ඔබට කිට්ටු වෙලා ඉන්න. ඔබගේ පාස්ටර් එයා කිට්ටු වෙලා ඉන්න. ඔබ ප්‍රශ්න වලින් ගැලවිලා ආබ්‍රහම් වගේ ප්‍රශ්න දාගන්න නැතුව ඔබ දෙවියන් වහන්සේගේ සැලැස්මට නිකන් අර දුන්නේ තියලා ඊතලේ කවුද දඩයක්කාරයා සතාට විදිනවා වගේ දෙවියන් වහන්සේ ඔබ සැලැස්මට ඊතා වේගෙන් ගෙනියන්න යනවා. ඔබ ඒ සැලැස්ම දකින්න යනවා. ඔබ ප්‍රීතියෙන් ජීවත් වෙන්න යනවා. ස්වාමීන් වහන්සේ යහපත්. හලෙලූයා. ඔබ ගැන යාචනා කරන්න. ඔබ සෑම කෙනෙකුටම දෙවියන් වහන්සේ ආරක්ෂාව දෙන පිණිසත් උන්වහන්සේ කරුණාව බලවත් සද්දකින්න පුළුවන් වෙන පිණිසත් ඔබ ගැන යාචනා කරනවා. ආසත් පුලවත් යටි සියල්ලත් මෙවවා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් මම යාචනා කරනවා මේ සෑම කෙනෙකු වහන්සේගේ දිව්‍ය දෑතට බාර කරලා මේ මොහොතේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැම දරුවෙක් මත දිව්‍ය සුවය හිසේ පටන් දෙපොළ දක්වා නිදහස් වුණාද මේ පවතිනා වූ තත්ත්වයේ තුලදී සිළු ආකාරයේ විස බීජයෙන් උන් ආරක්ෂා කළ මැනව මේ කොවිඩ් වලින් ආරක්ෂා කළ මැනව මේ සිළු දෙනාත් දරුවන් කොවිඩ් වලින් ආරක්ෂා කළ මැනව පවුලේ සෑම කෙනෙක් ආරක්ෂා කළ මැනව ස්වාමිනී ඒ වගේම වහන්සේ තැන්වලදී ක්‍රියා කර යුතු ප්‍රඥාව එය මත නිදහස් කළ මැනව ස්වාමිනී මම යාචනා කරනවා යම් ආර්ථික ප්‍රශ්න වල යම් අය සිටිනවද වහන්සේ අනුග්‍රහයෙන් උපකාරයෙන් ඒ සියල්ලෙන් එළියට එන්න වහන්සේ මඟ පෙන්වන්න පෞල් ප්‍රශ්න තිබෙනවද සමාදානෙ දුන මැනව දරුවන්ගේ ප්‍රශ්න වලදී වහන්සේ අනුග්‍රහ දීලා ඒ සියල්ල විසඳුම දුන මැනව මේ සියලු දෙනාට ආශිර්වාද කළ මැනව ඔබගේ ලේ වලින් ආරක්ෂා කළ මැනව ජේසුස් වහන්සේගේම නාමයෙන් දැන් මේ සෑන්දෑවේ පියු දෙවියන්වහන්සේගේ ආශිර්වාදය පුත්‍ර යේසුස් වහන්සේගේ නොමිලේ ප්‍රේමයත් ශුද්ධාත්ම නාමයෙන් සම්බන්ධතාවයත් ඔබ සියල්ලන් සමගයි සියලු දෙනාට ජේසුස් පිහිටයි දෙවියන් වහන්සේ ඔබ හැම කෙනෙකුටම බලවත් ලෙස ආශිර්වාද කරනවා